පිංගතුනේ සමාජයේ සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් නෑ අපි බුදුන් අදිනවා නම් අපිට ලෙඩ හැදෙන්නේ. අපි පිරිත් කියනවා. අපි පිරිත් පැන් බීලා තියෙනවා. වත්තට ගෙදරට පිරිත් පැන් ඉස්සොත් අපිට ලෙඩ එන්නේ. එතකොට මේ වගේ පිරිත ගැන වේවා, ධර්මයේ ගැන වේවා, තුනුරුවන් ගැන වේවා, එවැනි ධර්මයෙන් එහා ගිය වැරදි දෘෂ්ටි මතවාද දරා ගැනීම තුළ ධර්මය ගැනම සමහරලාට සමාජ හැල්ලුවට පත්වන්න පුළුවන්කම තියෙන. එනිසා පිංහතුනේ සැබෑ ලෙසම ධර්මය කියන්නේ මොකක්ද. මේ ධර්මයෙන් ආරක්ෂාව ආශිර්වාද ලැබෙන්නේ කොයි විදිහටද. අපි සමහර වෙලාවට හිතන්ගන්න මේ ධර්මය කියන්නේ සමහරු ලෙඩත් දුකක් වුණහම බෝධි පූජාවක් තියන්න ගිහිල්ලා එතනින් බලාපොරොත්තු වෙන්නේ බෝධීන් වහන්සේ තමන්ගේ ලෙඩ ටික සනීප කරලදේ. එක්ක ගෙදර කරදරයක් වුණාව දැන් බලන්න ඔබ බෝධියක් ළඟ ගිහින් ඔය නිතර බෝධි පූජා තියෙන බෝධීන් වහන්සේ නමක් ළඟ චුට්ටක් නිවිහැනහිල්ලේ ඒ වටේ චුට්ටක් ඇවිදලා බලන්න මිනිස්සු කියන දේවල් බෝධි පූජා පොත් තියාගෙන ඔහේ තමන් අර පොත බලාගෙන කවි ටිකක් කියලා බුදුගුණ ටිකක් කියලා ඔවුන්ගේ ප්‍රාර්ථනා දිහා නිකන් හිමීට අහගෙනින් එක්ක විභාගයක් පාස් කරලා දෙන්න, නඩුවක් දිනවල දෙන්න, දුවගේ එක්ක දුවට දරුවෙක් ලබල දෙන්න, එක්ක මොකක් හරි විවාහය හොඳ නැත්නම් ඒ දෙන්නව අයින් කරලා දෙන්න, ඉඩමක් මොකක් හරි ණය වෙලා තියෙනවනම් මේ ඉඩමේ ප්‍රශ්න විසඳල දෙන්න, තමන්ට දියුණුව හදල දෙන්න, විභාග පාස් කරගන්න. එතකොට සාමාන්‍ය සමාජයේ තුළ තියෙන මේ මිනිස්සුන්ගේ ඕනෑ පාකම් ප්‍රශ්න ගැටලු කෙලෙස් සහිත දේවල් මේව තමයි බොහෝ පිරිසක් බෝධි පූජාවක් තියලා බෝධීන් වහන්සේකින් ප්‍රාර්ථනා කරන්න. එතකොට ඒ තුළ අවසානය මේවා ඉෂ්ට නොවෙනකොට ඔන්න බනින්ට පටන්න කෝ අපි බෝධි පූජාතිබ කෝ අපිට බැලවා කෝ බුදු හාන්දුර අපිට බැලවා අපි දවස් 7ක් එකතිකට බෝධි පූජාතිබ්බා දවස් 21ක් බෝධි පූජාතිබ්බා කිරියාහාරත් පූජ කරා කෝ අපිට බැලුව. එතකොට බලන්න මේ ධර්මය හරියට අර සර්පය නැට්ටිං ඇල්ලුව වගේ. බුදුරජාණන් වහන්සේ අලගත් දූපම කියෙන සූත්‍ර පෙන්නවා ධර්මය අල්ලන්න ඕනේ හරි තැනින්. ධර්මය වැරදි විදිහට ඇල්ලුවට පස්සේ ඒ ධර්මයෙන්ම මොක දෙයා ඊට පස්සේ ධර්මයට ගරහන ධර්මයට බනිනවා ධර්මයට නින්දා කරනවා ධර්මය හැසිරෙන අයටත් බනින්න පටන් ගන්න. ඒක විපාකයක් හැටියට තමන්ට විශාල අකුසල් ගොඩක් අවසානය රැස් වෙලා තමන් පිහිට පතාගෙන ගිය දේට ගරහා කිරීම තුළම නොදැනුවත්ත තමන් ලොකු අකුසල් රැස් කරගන්න කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා පිංහතුනි අපි බෝධි පූජාවක් තියන්නේ මේ බෝධීන් වහන්සේ කැන සිතූ පැතුූ සම්පත් ලබා දෙන මහා හාස්කමක් ආශ්චර්ය දෙයක් නෙමේ. අපේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න සෙවන දුන්නේ බෝධීන් වහන්සේ. දැන් බලන්න බෝධි පූජාව කාර්තයම තේරුම් ගම විස්සරලා. හැම බුදු කෙනෙක්ම පාරමී ධර්ම සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත්වෙන ඒ ආත්මේ මවකුසින් බිහිවෙන කොටමයි වජිරාසනය ළඟින් ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බෝ අංකුරේ පහළවෙන්. කකුසඳ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන කොටම මහරි බෝධී බෝ අංකුරේ වජිරාසනය ළඟින් පැනනැග්ගා. කෝනාගමන බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා බුදුවෙන ආත්මේ. මවකුසින් බිහිවෙනකොටම නුග බෝධී බෝධීන් වහන්සේ වජිරාසනය ළඟින් පැනනැග්ග. කාශ්‍යප බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙනකොට දිමුල් බෝධී බෝධීන් වහන්සේ වජිරාසනය ළඟින් පැනනැග්ග. ඔබත් මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා එදා පින්වන්ත මහාමායා දේවිය කුසිල් ලුම්මිනි සල්වනේ ලෝකයට බිහිවෙච්ච මොහොතෙමයි අපි අහලතිනො සහජාත වස්තු පහළ වනා කියලා. එදා උන්වහන්සේ පින්වන්ත මෑණියන්ගේ කුසිල් ලෝකයට බිහිවෙනකොටම වජිරාසනය ළඟින් ඇසතු බෝධී බෝවංකුරේ පහළ වුණ. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කර. රම්මය සුරම්මය සුභ මාලිකා අතහැරලා සියලු සැප සම්පත් අතහැරලා විමුක්තියක් පිණිස වසර 29දී තමයි මහා අභිනිස්ක්‍රමණය කරන්න. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කර ක්‍රියා කරලා ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් අරිය පර්යේෂණයක යෙදුණා.
අවසානී සුජාතාවගේ කිරිපිඩුදානය වලඳලා සොත්තිය බමුණනාදීපු කුසතනමිටියටත් අරගෙන. එදා ඇසතු බෝධීන් වහන්සේ අභියසට පැමිණෙනකොට උන්වහන්සේගේ වයස හරියට මවුරුදු 35යි. ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියට මවුරුදු 35යි. ඒ බෝධි සෙවනේ තමයි නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන මත වැඩඉඳලා රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සතිනානේ රාත්‍රී දෙවනියාම චුතූපාතඥානය රාත්‍රී තුංගනියාමි පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා අවසන් වෙනවත් සමගම හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම හිත කෙලෙසුන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලේම විමුක්තිසුව විඳමින් වැඩ සිටිය. ඔන්න බෝධි පූජාවක් තියෙන ඔබ සිහි කළ යුතු කාරණාවය. උන්වහන්සේ බුදු වෙලා මේ බෝධි මූලයේ තමයි දස බිම්බරක් මාර සේනා පරාජය කරේ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ චුතෝපාත ඥානෙ ආසවක්්‍ය ඥානය ඇතිකරගෙන පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසුවේ බෝධි මූලේ. උන්වහන්සේ බුදු වෙලා විමුක්තිස්ව විඳමින් සතියක් බෝධි මූලෙ වැඩ සිටිය. ඒ සති අවසානය අහසට පැනනැගලා දෙව් බමුන්ගේ සැකදුරු කරන්න යමාමහ පෙළහර පෑව. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර යමාමහ පෙළහර පෑවා බෝධීන් වහන්සිට ඉහළ අහසේ. දෙවනි සතිය බුද්ධත්වයෙන් දෙවනි සතියම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තු. දැන් බලන්න ඒ ප්‍රතිපක්ති පූජාව දැන් අපි නම් සාමාන්‍ය අපිට පැන් කලයක් අරගෙන මේ බෝධීන් වහන්සේ වට අගාතාවක් කියලා ගිහිල්ලා පැන් කලේ වක් කරන එක. ඊළඟට බෝමලුව අතුගාලා සුද්ධ කරලා මල් ටිකක් පූජ කරන එක. බෝධීන් වහන්සේට සුවඳ පූජාවක් සුවන්දුන් ටිකක් අරගෙනෙක් හදුන් කුරු ටිකක් පත්තු කළ වටේ බුදුගුණ කියාගෙන යනේ. මේවා සාමාන්‍ය අපිට සරල දේවල්. සාමාන්‍ය බෝධි පූජා හිතන්න පැයිභාගයක් විනාඩි 45ක් උපරිම පැයක් කියලා හිත. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දෙවනි සතියම සතියක් එකම ඉරියව්වෙන් බෝධීන් වහන්සේ දෙස බලාගෙන ඇසිපිය නොහෙලා නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තු. අනිමිස්ස ලෝචන පූජා. එතකොට මෙන්න මේ කාරණා නිසා උන්වහන්සේට බුදුවෙන්න සෙවන දුන්න බුද්ධත්වයට පත්වනේ බෝධීන් වහන්සේ සෙවනි ඒ බෝධී බුදු වෙලා සතියක් විමුක්තිසුව විඳමින් වැඩ සිටිය බුද්ධ ස්පර්සයෙන් පූජනීයත්වයට පත් වුණ බුදුරජාණන් වහන්සේ සතියක් නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට පූජා පැවැත්තුව මෙන්න මේ කාරණා එක්ක මම සරණගේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න සෙවනදුව. ඒ බෝධීන් වහන්සේට මගේ වන්දනාව පූජා වේවා කියලා අන්න ඒ අරමුණෙන් තමයි බෝධීන් වහන්සේට පූජා පවත්වන්න. ඒ අරන්න බෝධීන් වහන්සේට දරුවෙක් ලබල දෙන්න කියලවත් විභාග පාස් කරල දෙන්න කියලාවත් නඩුවක් දිනවන්න කියලවත් එක්කො ඉඩකඩම් ප්‍රශ්නයක් පවුල් ප්‍රශ්නයක් මේ වගේ දේවල් මිනිස්සුන්ගේ ජීවිතය අසරණකම තමයි මිනිස්සුන්ට ප්‍රශ්නයනවා ගැටලුවෙනවා කරතරෙනවා විපත්වෙනවා ඒ එන කරදර විපත් ඉදිරියේ තමන්ගේ දුක කියාගෙන ගිහිල බෝධීන් වහන්සේ ඉදිරියේ මිනිස්සු ඒදේ කියනවා. හැබැයි සමහර වෙලාවල්ලොට මිනිස්සු හරියට බෝධී පූජාතියල බෝධීන් වහන්සේට වන්දනා කරලා පිරිත් හැබැයි එතන පළවෙනියට තියෙන්න්න ඕන අවංකත්තේ. කෙනෙක් හරියට පන්සිල් රකිනවන. කෙනෙක් හොඳට ගුණධර්ම පුරනවන. කෙනෙකුට තුනුරුවන් ගැන සද්ධාව තියෙනවන. යානිකන් දවසත් දෙකත් තමන්ගේ බේරුමට කරදරයක් කෙනකොට විතර බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ල පූජාවක් තියලා යන්න නැති නිතර බෝධීන් වහන්සිට පුද පූජා පවත්වන බුදුගුණ සිහි කරන සෑමලුව චෛත්‍ය මලිය අමදිමින් එවැනි පින්කම් පූජාවල් කරනකොට මතකතියාගන්න බෝධීන් වහන්සේ අභියස චෛත්‍යරාජාණන් වහන්සේ අභියස උක්ෂ දේවතාවරු පූජනය ඒ පුුණ්‍ය භූමියවලට වන්දනා කරන දෙවි දේවතාවරු රැස්වෙලාඉන්න. එදකොට ඒ දෙවියන්ගේ අනුකම්පාව පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙනවා. අන්න එවැනි දේවල් තුළ නිතර ඇවිල්ල බෝධීන් වහන්සේට පූජා පවත්වන බුදුගුණ කියන දහම්ගුණ කියන ධර්මී හැසිරෙන කෙනාට ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදයෙන් ඔහුට සිතක් සාන්තියක් සැලසෙනවා. ඒම අවස්ථා තියෙනවා.
හැබැයි අපි බෝධි පූජාවක් තියන්න ඕනෑ සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න සෙවනදුන්. ඒ බෝධීන් වහන්සේට කරන පූජාවක් හැටියට මයි. අපේ චේතනාව අරමුණ වෙනස් වුනාට පස්සේ දැම්බලන්න අපි භාවනා කරන්න ඕන මොකටද කිලොබ හිතන්. ඇයි කෙනෙක් භාවනා කරන්න. ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ නිවන් අරමුණු කරගෙන. ධර්මාවබෝධය අරමුණු කරගෙන. සසරදුකින් මිදීම අරමුණු කරගෙන. අන්න භාවනාව ඉලක්කේ. හැබැයි කෙනෙක් භාවනා කරන්න හිතනවා මට තව කෙනෙක්ගේ හිත කියවල මේ හොර හොර හොයන්න. යාගේ රහස් හොයාගන්න. අහසිං යන්න පුළුවන් වුණු මට මැජික් පෙන්න්න පුළුවන් වුණු ඔය වගේ කොච්චර ඉන්නවද. සමහරයි සමහර දරු නොදන්නකමට අපි ළඟ හාන්දුරනේ මේ භාවනා කරලා මට මෙහෙම පුළුවන් වෙයිද මට මේ වගේ හැකියාවක් කරන්න පුළුවන් වෙයිද. එහෙම ඇවි ලහන දරුව ඉන්න අපි ළඟට. ඔහුට ධර්මය ඉගෙන ගන්නවත් භාවන කියන්න මොකක්ද ඒ මොකවත්න මේ අවශ්‍ය වෙන්නේ භාවනා කරලා මොනවාහරි විශේෂ දෙයක් තමන්ට ඇති කරගෙන ඒකෙන් අනිත් අය පහත් කරන්න තමන්ට සමාජි කැපිලපෙන්න මටත් මෙහෙම දෙයක් පුළුවන් කියලා සමාජයට පෙන්නන්න ඒ අරමුණුවලින් එෙන ඉන්න නැතුව නෙමේ. ඒ නිසා පිංහතුනි අපි හරියට තේරුම් ගන්නට ඕනෑ පිරිත් කිව්වත් පිරිතේ තියෙන ආශිර්වාදි මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු පිරිත. මේ පිරිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා. පළවෙනිම දේ තමයි පිරිත් පොතේ තියෙන පිරිත් දේශනාදිහා ඔබ හොඳට හොයල බලන්. ඒ දේශනාවල පළවෙනිම ඉලක්කේ බුදුරජාණන් වහන්සේගේ 84,000ක ධර්මස්කන්ධය ගත්තා. ඒ දේශනාවල මුල්ම ඉලක්කේ තමයි සංසාරදුකින් එතර කිරීම. චතුරාරි සත්‍ය අවබෝධය නිවන් අවබෝධය. බුදු හාදුරන්ගේ ශ්‍රාවක ඇයි අපි තෙරුවන් සරණයන්. ගිහි ශ්‍රාවකයක් ගැන හිතන් ඔබ තිසරණ සහිත පන්සිල් සමාදන් වෙනවා. ඕක අර්ථය දන්න කියෙන් කී දෙනාද කියලා ඔබම හොයලා බල. අපි නිකං පුරුද්ධට පුංචි කාලෙ දං කියපු නිසා පන්සිල්ගන්න බුද්ධන් සරණං ගච්ඡාමි දම්මන් සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනවා පන්සිල් සමාදන් වෙනවා. හැබැයි බොහෝ දෙනෙ දන්නේ නෑ මොනුවද අපි මේ සමාදන්නුනේ. මතකතියාගන්න ඒ අපි සමාදන්න වනේ සෝතාපත්ති අංග 4. පළවෙනිම ඉලක්කේ සෝවාන් ඵලයට පත්වීම. අන්න ඒ පළවෙනි ඉලක්ක මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවලින් අවබෝධය පැත්තට යන ධර්මයක් මේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකයකුට ඇතිවෙනවා බුද්ධය අවිච්චා ප්‍රසාදය. එයා බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවකින් යුක්තයි. ධම්මේ අවිච්චා ප්‍රසාදයට ධර්මය ගැන අචල සද්ධාවකින් යුක්තයි. සංගේ අවිච්චා ප්‍රසාදය එයා ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාවකින් යුක්තයි. ආර්ය කාන්ත සීලේ පන්සිල් සමාදන් වෙලා පන්සිල් රකින ගිහි කෙනෙක්න ඒ සීලේ තුළ එයා දිවිහිමියන්ගේ ශික්ෂාපද ආරක්ෂා කරන ආර්ය කාන්ත සීලෙ පිහිටපු කෙනෙක් වෙනවා සෝවාන් වෙද්දී. එතකොට සාමාන්‍ය සෝවාන්වීම පිණිස මහන්සිගන්න බුදුන් සරණ යන ගිහි ශ්‍රාවකයාගේ අරමුණ තමයි මං කොහොමහරි පළවෙනිම ඉලක්ක මං ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණෙනවා. සෝතාපන්න කැන ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණීම. මම කොහොමහරි සෝවාන්වෙන්. ඒ පිණිසයා බුද්ධන් සරණං ගච්ඡාමි දම්මන් සරණං ගච්ඡාමි සංගන් සරණං ගච්ඡාමි දුතියම්පි තතියම්පි තුන් වතාවක්ම තුනුරුවන් ගැන අධිෂ්ඨානෙන් සරණයන. උතුම් පංචසීලෙ පිහිට නොමම් මේ ශික්ෂාපද කොහොමහරි රැකගන්න. ඒ තමයි සෝතාපත්ති අංග 4 සමාදන්වෙන්. එතකොට අපි මේ විදිහට මේ ධර්මය ගැන හරි නිරවුල් දැනුමක් තිබුණු. බොහෝ දෙනෙකුට පේන්නේ බණහනව ගොඩාක් බණහන. අපිට පේනවා රටපුරා ධර්ම දේශනා දහම් පින්කං වන්දනාවල් කොච්චර මිනිස් එකතු වෙලා බණහනවද. හැබැයි ගොඩාක් දෙනෙක් සමහර බණහෙවට සමහරු බුදුගුණ ටික ඉතිපිසෝ ගාථාව කටපාඩමින් කියයි. හැබැයි බුදුගුණ නමේ විස්තර කරන්න කිවොත් ඒක අර්ථය දන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි පිරිත් කියනකොට බුදුන් වඳනකොට මේ පිරිතක ආශිර්වාදයක් ලබනකොට අපි සැබෑ ලෙසම ඒ ගැන දැනුමක් අවබෝධයක් ඇතිකරගත යුතුයි. අන්න එතකොටයි අපිට ඒක ප්‍රතිඵල ලබන්න පුළුවන්කමතිය. පිංහතුනේ මේ දේශනාතර දැන් අපි ගමු රතන සූත්‍රය. මේ කරදර විපත් වසංගත එනකොට
අපිට නිතර මහන්න ලැබෙන දෙයක් තමයි විශාලා මහනුවර තුම්බිය ඇතිවෙච්ච වෙලාව. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමඟ වැඩම කරලා රතන සූට්‍ර දේශනා කරලා විශාලා මහනුවර තුම්බිය දුරුුණ. ඒ බුද්ධ බලයෙන් ධම්ම බලයෙන් සංග බලි බුද්ධ ආඥාවක්කේ පිහිටවන් අධිෂ්ඨානය. ඊළඟට ගංගානන් ගඟෙන් පැන්කර පිරිත් පැන් එකක් අරගෙන බුද්ධ හාමුදුරගේ පාත්තරයට ඒක පෙරලා ආනන්ද හාන්දුරන්ට දෙනවා ආනන්ද බුද්ධ අධිෂ්ඨානයෙන් ධම්ම සංග කියන තුනුරුවන්ගේ අධිෂ්ඨානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම අධිෂ්ඨාන කරලා දෙනවා ආනන්ද නගරි ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන්හෙන්. එතකොට මෙන්න මේ සිදුවීන් එක්ක අපි රතන සූත්‍රයේ මේ ආශීර්වාදය අපි බලාපොරොත්තු වෙන. අපි මේකත් එක් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනෑ දේශනාවල අපි දන්නවා දැන් ගිරිමානන්ද සූට්‍ර ගත්තෝ. අපි ලෙඩවු නහම සමහරුන්ට ගිරිමානන්ද සූට්‍ර කියන. කෙනෙක් හිතෙන්න්න පුළුවන් බොහෝ දෙනෙ හිතාගරන්න යා ලෙඩ වෙලාන පිරිට්ටිකක් කියවන්න ඕන. ගිරිමානන්ද සූට්‍ර කිවොත් හරියයි. යා ලෙඩ වෙලානම් පිරිට්ටික කාමුදුරු කෙනෙක් කරගෙන පිරිට්ටිකක් කියවන්න. ඕකට හොඳ බ්‍යෝජ්ජංග පිරිත් ඕකට හරියන්න ගිරිමානන්ද සූට්‍ර. එතකොට ඔය වගේ අපි ඒ පිරිත් දේශනා ගැන අපි කියනවා ඔබහල ඇති ඕන තරම්. මතක තියාගන්න ගිරිමානන්ද අපි මේ එකින්න එක ඉස්සල පැහැදිලි කරගන්න. ගිරිමානන්ද දේශනාව තියෙන්නේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ලෙඩ වුණා ගිලං වුණා. උන්වහන්සේ හොඳට නිරෝගීව ඉන්න කාලෙ දස සංඥා පුරුදු කරපු කෙනෙ. උන්වහන්සේ ලෙඩවෙච්ච වෙලාවේ ආනන්ද හාන්දුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සාර ගිරිමානන්ද භික්ෂුව බොහෝ ගිලං වෙලා ලෙඩ වෙලා උන්වහන්සේ බොහොම අසාධ්‍යයි. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද එහෙමනං ඔබ මෙන්න මේ දස සංඥා හොඳට අහගන්න මතක තියාගන්න ධාරණය කරගන්න. ඔබ ගිරිමානන්ද භික්ෂුව ඉදිරියට ගිහිල්ල මේ ගැන සිහි කරන්න කියන්න. ආනන්ද හාන්දුරට බුදුරජාණන් වහන්සේ මේ දස සංඥා ගැන කියලදුන්. ඒ ගිරිමානන්ද හාන්දුරු කාලයක් පුරුදු කරපුදේ. අනිත්‍ය සංඥා අනත්ත සංඥා ආදීනව සංඥා අසුභ සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බලෝකයේ අනබිරත සංඥා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ආනාපාන සති මේ වගේ භාවනා ක්‍රම ගාන භාවනා ක්‍රම 10ක් තියෙන. මේ භාවනා 10ම හොඳට විස්තර කරලා මේ භාවනා ක්‍රම 10ම හොඳට විස්තර කරලා තේරුම් ගත්තොත් ඔබට තේරෙනවා මේ තුළ තියෙන්නේ තනිකරම ධර්මාවබෝධය නිවන අරමුණු කරගෙන දේශනා කරපු භාවනා 10ක් තියෙන. අනිත්‍ය සංඥාව මේ පංචුපාදානස්කන්දය ගැන අනිත්‍ය වසයෙන් භාවනා වඩන හැටි. අනත්ත සංඥා අනාත්මයි මම මගේ ආත්මය කියලා මේ කිසි දෙයක් තමන්ගේ වසගේ පවත්වන්න බෑ. අනාත්ම වසේ බලන හැටි මේ පංචුපාදානස්කන්දේ ආයතන හය අනාත්ම වසයෙන් බලන හැටි. අසුභ වසේ මේ ශරීරයේ තියෙන දෙතිස් කුණුප කොටස් බෙද බෙදා අසුභ වසයෙන් මෙනෙහි කරන හැටි. ඔය ආදීනව සංඥල්ලෙ මේ ශරීරයට හැදෙන ලෙඩරෝග කොයි තරන් ලෙඩ හැදෙන කයක්ද කියල මේ රෝග පීඩා හටගන්න ශරීරෙස්ස භාව. එතකොට මෙන්න මේ වගේ භාවනා 10ක් මේ 10 ආනන්ද හාමුදුරු හොඳට අහලා මතකතියාගෙන අර ගිලන් වෙලා හිටපු ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දස සංඥා ගැන කිව්වා. තථාගතයන් වහන්සේ මේ දස සංඥා ඔබට කියන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කිය. ගිරිමානන්ද හාමුදුරුව වැදගෙන හොඳට අහගෙන හිටිය. තමන් වඩපු ගුණ ධර්ම. ඒ තුළ හිත පිහිටිය හිත වැඩුණ. ඒත් එක්කම රෝගයේ යටපත් වෙලා උන්වහන්සේ සුවපත් වුණ. දැන් ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වඩපු ගුණ ධර්ම මෙනෙහි කරනකොට උන්වහන්සේගේ රෝගී සුවපත් වුණ. ඊළඟට තියෙනවා බොජ්ජංග ධර්ම ගැන. මහා කස්සපත්තේර බොජ්ජන්ගේ මහා කාශිප මහරහත්තන් වහන්සේ ගිලං වෙච්ච වෙලාවේ බොජ්ජංග ධර්ම ගැන උන්වහන්සේට සිහිපත් කෙරෙවු. උන්වහන්සේ සුවපත් වුණා එතනද. මහා මොග්ගල්ලානත්තේර බොජ්ජන්ගේ මහා මුගලම් මහරහත්තන් වහන්සේ ගිලං වෙච්ච වෙලාවක උන්වහන්සේට බොජ්ජංග ධර්ම සිහිකරපු වෙලාවේ උන්වහන්සේ සුවපත් වන උන්වහන්සේලා ඒව වඩපු නිසා
ඊළඟට අපිට පේන අනාථපිණ්ඩික සිටුතුමා ගිලං වෙච්ච වෙලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සෝතාපත්ති අංග ගැන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරෝනොයි අවස්ථාව. එතකොට මේ වගේ ඒ අය තමන් පුරුදු කරපු ගුණ ධර්ම දේශනාවල සඳහන් වෙනවා. දැන් අපි ගමු මේ ගැන නොදැනගෙන අපි ගම කෙනෙකුට පන්සිලුත් නෑ. පංච දුෂ්චරිතයේ මේ දෙන උදේ ඉදන් ගෙදර බුදු හාදුරන්ට බයිනවා ගමේ පන්සලේ හාන්දුරන්ට බයිනවා දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් දුරාචාරයදිය දීන්න මනුස්සෙක් ලෙඩ වෙනවා. ලෙඩවෙච්ච ගමන් ගෙදරයගෙනවා ගිරිමානන් සූත්‍රකීවන් පිරිට්ටිකක් කියවන්න හාන්දුරුගෙනල්ලා අනේති ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරහම උන්වහන්සේලා බොහොම මෛත්‍රිය. උන්වහන්සේලා කරුණාවෙන් කවුරුටත් හොරෙක් වුණත් මිනිමරුවෙක් වුණත් අපරාධකාරයෙක් වුණත් මොන තරමි මනුස්සෙක් වුණත් ස්වාමීන් වහන්සේලා පාන්ස කුලට වඩිනවා පිරිතට වඩිනවා අනුකම්පාවෙන් උන්වහන්සේලා වැඩම කළ අනුශාසනාවක් කරනවා. දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කළ පිරිත් කියනවා. පිරිත් කියලා ගියාට පස්සේ අප හිත මේ මනුස්සයා සමහරුන්ට පිරිත් කියනකොට අකුසල් කරලා පවකං කරලා සමහට අමනුස්ස බලවේකවලටත් ගොදුරු වෙලා ඒවටම නැඹුරු වෙච්ච අමනුස්්‍යයන්ට ගොදුරු වෙලා පිරිත් කියනකොට ඉන්නත් බැහාන්දුල දකිනකොට හූ කියනයින්න. ඒ තරමට මිනිස්සුන්ගේ පිරිහිල සමහරලාවට පිරිත් කියලා ඉවර වෙලා ගෙදර පිරිත් පටියත් දාලා තියෙන. අන්තිමට බයින කෝ ප්‍රතිපල අපි පිරිතුත් දාලා තිබ පැයි 24ෙන් පිරිත්දාල හාමුදුරුවජ් ගෙනහල පිරිත් කිව මේ පිරිත් නූලකුත් බැන්ද කෝ ප්‍රතිඵල පිංහතුනී මතක තියාගන්න ඔබ තුළ ධර්මය තමන් තුළ පිහිටන්න නම් අර කලයක් මුණින් හරවලා කලේට වතුරවක් කරලා වතුරවක් කලා කෝ වතුර කිය ලහනවා වගේ ඔබ තුළ මතක තියාගන්න ධර්මය ඔබට ප්‍රතිඵල ලබා දෙන්නේ ඔබ ප්‍රතිඵල ලබන්න සුදුසු මට්ටමේ ගුණධර්ම ඇතු වාසයකරු. ප්‍රධානමදේ ඔබ සිල්වත්වෙන්. පංච සීලේවත් ඔබ ආරක්ෂා කරන්න පුරුදුවෙන්. ඔබ කොච්චර පිරිත් පටි දාලා තිබුණත් පිරිත් පැන් ඉහහා හිටියත්. පිරිත් කලවලින් නනා හිටියත්. ඔබ තුළ පන්සිල්වත් සමාදන් හරියට පංච සීලේවා රැකගණ්ඩ බැයින. පිරිතට බැල්ල වැඩක් නෑ ප්‍රතිඵල නැත්තේ. ඒ ධර්මය ඔබට පිහිට අන්න තරම් ඔබ තුළ ගුණයක් නැති නිසා. අන්නේ නිසා ගෙවල් වල දැන්වත් දැන් අපිට කරදර බාධා විපත් එනකොට දැන් මනුස්සයකුට කෙනෙකුට සමහරලාවට නිකං ධර්මය කියති තේරෙන් නැති කෙනාට කරදර විපත් එනකොට බයට හරි තේරෙනවා. දැන් අපි දන්න සමහරු තරුණ කාලේ ඔහේ ධර්මයට බයිනවා පන්සලට බයිනවා හාන්දුරන්ට බයිනොව මොන බණද කියලාහනවා. හැබැයි ලෙඩ වෙලා වයසට යනකොට සමහරු වයසට යනකොට තරුණ කාලි මැදි වයසි ඔහේ කේලංකිය කිය අකුසල් කර පවකං කර පංච දුෂ්චරිතය මේ දීන්න ඉන්න බොහෝ දෙනේ. හැබැයි වයසට යනකොට තමන්ගේ වයසේ සමානාය දකිනවා. එකට ගමේ හිටපු අය ඒ කාලි ගමේ මුල්ම කාලෙ හිටපු යාලූ දැන් හැමෝම් වයසට ගිහිල්ලා එක්කෙනා දෙන්න දැන් ලෙඩ වෙලා මැරෙනවා. ආරංචි වෙන අන්න අසවලා මැරිලා සිරිපාලක් නැති වෙලා. අන්න සුමන දාසර නැති වෙලා. අන්න අසවලත් මැරිලා. තමන්ගේ වයසේ අය මැරෙනකොට පෙට්ටිවලින් උත්සගෙන සොහොනට ගෙනියනවා දකිනකොට හිතට බයක් ඇතිවෙනවා ඊළඟට කාටද දැන් ඊළඟට මටද දන්නේ මමට ලෙඩින් ඉන්නේ අරයත් නැති වුණා මෙයත් නැතිවුණ අන්න එතකොට සමහරුන්ට පන්සල මතක්කෙන් අමාරුවෙන් හැරමිටි ගහගෙන හරි ඊට පස්සේ සිල්ඩෙත් දක් ඇඳගෙන පන්සලටය මෙහෙම පන්සලට ගිහිල සමහරුන්ට බණහන්න තියා ඉඳගන්නවත් බැකොන්ද රිදෙනවා කකුල් දෙක තියාගෙන ඉන්න විදිහක් නෑ ධනිශ්‍රී දෙනවා බණ කියනකොටම නින්ද යනවා බුදුන් අදින්න ගියත් නින්ද යනවා මෙහෙම තමයි බොහෝ දෙනෙක් උපාසක අම්මලා උපාසක චරිත ගත්තොත් අභ්‍යන්තරයේ බොහෝ පිරිසක් ධර්මය අල්ලන්නේ ඇත්තටම ධර්මය අවබෝධ කරන්න අදහසකින් නෙමෙයි අඩුම ගානේ දැන් හරි දැන් අපිට පේනවා මේ ලෝකයේ පුරා මොන තරම් සමහරු හිතාගෙන හිටිය විද්‍යාව තමයි ලෝකෙ දියුණුමති කරන්න බැරි දෙයක් නෑ ඕන දෙයක් කරන්න පුළුවන්. ග්‍රහලෝකවල පදිංචි කරන්න උත්සාහ කරපු අයට අද තමන්ගේ ගෙයින් එලියට බැහැගන්න බැරුව. මනුස්සෙක් එක ගිහිලා කතා කරන්න බැරුව කටවලුත් වහගෙන දොරෝලුත් අහගෙන රටවලුත් වහලා ගෙවල්වලට වෙලා හැංගිලා ඉන්න මට්ටමට අද පත් වෙලා තිය.
ඒ නිසා පිංගතුනි මේ ජීවිතේ දිහා ආපස්සට හොඳට හිතන්න. හිතලා ඔබ ධර්මය දියුණු කරන්න. ඔබ ධර්මය දියුණු කරොත් ඔබ තුළ ධර්මය පිහිටන්න පටන්ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට තේරුම් ගන්න. බුදුහාන්දුරක අවස්ථාවක පෙන්නනවා මෙන්න මේ උපමාදක හොඳට හිතන්නක එදකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා සංගාටි කන්න කියලා සූට දේශනාවක පෙන්නවා. එත එක අර්ථය තමයි සිවුරු කොනේ එල්ලි යාම සංගාටි කන්න කිය. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි භික්ෂුවක් ඉන්නවා. මම විදිහටම සිවුරු පොරවන්න පුරුදුවෙන් ඔන්න බුදුහාන්දුරුව විදිහටම සිවුර පොරවන්න පුරුදුවෙන්. බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වඩිනකොට. ඒ විදිහටම ඇවිදින්නත් පුරුදු වෙනවා. බුදුහාදුරුව සිරිපතුල් තියෙන හැටි උන්වහන්සේ වඩින ආකාරය බලාගෙන පුරුදුවෙන්. බුදුහාන්දුරුව විදිහට සිවුර පොරෝගෙන බුදුරජාණන් වහන්සේ සිරිපතුල් තියෙන විදිහ බලාගෙන බුදුහාන්දුරන්ගේ සිවුරෙ කොනක එල්ලිලා පැත්තකින් සිවුරෙත් අයිනකින් අල්ලගෙන ඇගේ ගෑවි නොගෑවි බුදුහාන්දුරු සමගින්ම ළඟින්ම එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන මං විදිහට සිවුරු පෙරෙව්වත්. තතාගතයන් වහන්සේ ඇගේ ගෑවි නොගෑවි ළඟින්ම ආවත්. බුදුහාන්දුරුව සිරිපතුල් තියෙන විදිහ බලාගෙන අඩිය තියතියා පස්සෙම් ආවත්. එයාගේ හිතේ ධර්මය නැත්නම්. එයා ධර්මය දියුණු කරන්නේ නැත්නම්. එයා ධර්මය අවබෝධ කරන්න අවංක උත්සාහයක් ගන්න නැත්නම්. එයා බුදු හාදුරන්ට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙ. එයාට බුදුන් දකින්න බෑකිව. ඒනම් අපිට පේනවා අපි බොරුවට උපාසක චරිත රඟපෑව කියලා. පැවිද්ද වනත් එහෙමයි සිවුරු පොරෝගත්ත කියලා. භික්‍ෂු චරිත රඟපෑවට මේ ධර්මය ප්‍රතිඵල ගන්න බෑ. ගියන්ටත් එකයි පැවිද්දන්ටත අපි කාටත් එකයි. අවංකව ධර්මය දියුණු කරනවන. ධර්මාවබෝධයට අවශ්‍ය ගුණ ධර්ම අපි තුළ වඩනවන අන්න ධර්මී ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන යමෙක් ඉන්නවා යොදුම් ගානක් ඇත. එයා බුදුහාන්දුරුව දැකලත් නෑ. හැබැයි බුද්ධ දේශනාව අහලා එයා කල්පනා කරනවා මං කොහොමහරි අප්‍රමාදීව සිරඩකිනවා. මං සද්ධාව දියුණු කරනවා. මං අකුසල්වලින් වලකිනවා පුංචි වරදේ පවා බිය දකිනවා. සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල්වලින් වලකිනවා. කුසලස් උප සම්පද පුළුවන් තරම් පින් කරනවා කුසල් වඩනවා ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිතේ හටගන්න රාග දේශ මෝහ ඉරිසියා මාන්න කුහකකම් මේ අකුසල්වල ආදීනව මෙනෙහි කර කර ඒවා හිතෙන් ප්‍රහාණය කරගන්න මහන්සිගන්න. බුදුරජාණන් වහන්සේ වදලයා යොදුම් ගානක් ඇත හිටියත්. මගේ ළඟින්ම ඉන්න කෙනෙ. එයා බුදුන් දකින කෙනෙ. එයා ඇස් දෙකෙන් නොදැක්කට ධර්මයෙන් බුදුන් දකින කෙනෙ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලියෝ බුදුන් දකින හැටි පෙන්නල දීපු ආකාරය. ඒ නිසා අපි ගෙදර කොයි තරන් පැයි 24ම පිරිත් පටිදාගෙන ගෙදර පටිය දාලා තිබුණා. සමහරලාවට පිරිත් කියනවා පිරිත් පැන් එහිනවා පිරිත් නූල් එල්ලගෙන පිරිත් නූල් බැඳගෙන හැබැයි පංචසීලෙවත් පිහිටල නැත්නම්. කෝ පිරිත ප්‍රතිඵල කියලා අහල වැඩක් නෑ. ඒ නිසා මතක තියාගන්න ඔබ තුළ ධර්මය ජීවිතයට එකතු කරගන්න. අන්න එතකොටයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඊළඟට බුදුහාන්දුරු දේශනා කරනා වක්කලි හාන්දුරන්ට. වක්කලී කියන භික්‍ෂුව බුදුහාන්දුරන්ගේ රූපයට ආසාාවෙන් ඒ රූපයට උන්වහන්සගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරුව දහම් දෙසනකොට සතර දළදාගින් සුදු බුදුරැස්සී දෙනවා. ඒ බුදුහාන්දුරන්ගේ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරේ මෙන්න මේවට තමයි පැවිදි වෙලා වැඩිපුර ඇලුම් කරේ බුදුහාන්දුරුව කියන ධර්මය අවබෝධ කරන්න නෙමේ. බුදුහාන්දුරන්ගේ රූපෙ දිහා බලාගෙන කටහඬහන්න උන්වහන්සේ බණ කියන විලාසි බලාගෙන හනේ පුදුම කෙනෙක් කියලා බුදුහාන්දුරු දිහාම බලාගෙනන්න. ඔහොම හිටපු වක්කලි හාන්දුරු ලෙඩ වුණ. බුදුරජාණන් වහන්සේ ගිලං වෙච්ච වක්කලි හාන්දුර ළඟට ඇවිලකින වක්කලි හාදුරෙන් ඇහ වක්කලි දැන් ඔබ ලෙඩ වෙලා ගිලං වෙලා ඔබේ අසනීපෙ කොහොමද කෙලැහවා ඉස්සලා ලෙඩේ ගැන ඇහුව. ඉතින් කියනො සාමීනි මගේ රෝගයෙන් එන්න වැඩිවීමක් මිසක් අඩුවීමක් නන්නේ. එන්න වේදනාව වැඩි වෙනවා. ඊට පස්ස බුදුහාදුරහන වක්කලේ කායික රෝගයට අමතරව. ඔබේ හිතේ දුකක් පීඩාවක් තියෙනවද. අනේ හෙමයි ස්වාමීනය කියෝ. වෙන දමන් බුදුහාන්දුරංග දකින්න දවසට වතාවක් දෙවතාවක් එනවා.
මට දැම් බොහෝ කාලෙකින් බුදුහාන්දුරුව දකින්න බැරි වුණා මේ ලෙඩ වෙලා එක තැන් වුණාට පස්සේ. මං ගොඩාක් හිතේ දුකෙන් ඉන්නේ. අන්න එතනති බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලි ඉමිනා පූති කායන දිට්ටේන. වක්කලි ඔබ මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳල ඇස් දෙකෙන් ඔබට මාව දකින්න බෑ කියෝ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ගැන බුද්ධ කාය ගැන උන්වහන්සේ වක්කලි හාදුරන්ට දේශනා කරන වක්කලින් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත් මේ කුණු ශරීරයක් ලෙඩවෙන වයසට යන ජරාවට පත්වෙන කයක් මේ තියෙන්. ඔබ ඇස් දෙකින් මන්දිහා බලාගෙන ඉඳලා ඔබට ඒ තුළින්නම් බුදුන් දකින්න බෑ. වක්කලි ඔබට බුදුහාමුදුරන් හරියට දකින්න අවශ්‍යනං යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. ඔබ ධර්මය දකින්න. ඔබට ධර්මයෙන් මාව දකින්න පුළුවන් හරියටම. වක්කලි ඔබ ධර්මය දැක්කොත් යෝ දම්මම් පස්සති සෝමම් පස්සති ඔබ මාව දකිනෝ. අන්න එහෙනම් බුදුන් දකින ක්‍රමය. ඒ නිසා පිංවතුනේ අපි පිරිත් කියන්න ඕනෑ බෝධි පූජාතියන්න ඕනෑ. අපි මේ හැම දෙයක්ම කරන්න ඕනෑ අපි යුතුම් සීලේක පිහිටලක් ගුණේක පිහිටල. ධර්මය අපි තුළ ඇති කරගෙන පිහිටවාගෙන අපි ධර්මය ආරක්ෂාව ආශිර්වාද ලබන්න උත්සාහ කරන්නවා. ඒ නිසා අපි දැක්ක මේ වසංගතයනකොට. මුල්ම කාලෙ ඔබ හිතන්න මීට මාස ගානකට පෙර. මේ රෝගේ වැඩිපුරම අනෙක් රටවල්ලොල චීනය වගේ රටවල්ලින් ආරම්භ වුණ අපි කවුරුද්දන්නවා. එතකොට ඒ ප්‍රදේශවල තියෙන කාලෙ තමයි අපේ රටේ පළවෙනි රෝගයා දෙන්න වාර්තා වෙනකොට මිනිස්සු හොඳටම බය වෙලා. පෙරුම් කායම් බැඳගෙන සමහරුය බොන්න ගත්තා. නිතර කොත්ත මල්ලි බොන්න අවෂදිය පානේවල් නොයෙක් දේවල් පටන් ගත්තා. ඒ දවස්වල ඔබට මතක ඇති මුල් කාලෙ කොච්චර රතන සූට්‍ර කිවද. හැම පන්සලකම පිරිත් කියනවා. ගෙවල්වල මිනිස්සු පිරිත් කීවා. හැබැයි ටික කාලයක් යනකොට එක ටික කාලයයි. එක එහෙමම ඉවර වුණ. ඊට පස්සේ ගානක්කත් නෑ මේ රෝගේ ලෝක පුරා ව්‍යාප්ත වේගෙන යනකොට ගානක්කත් නෑ හිතුව නෑ අපිට නෑ අන්න අර රට මෙහෙමයි ඒ රට මෙහෙමයි අපිට නෑ කියක හිටිය. දැන් රෝක ආයමත් ලංකාපුරා ව්‍යාප්ත වේගෙන යනවා. මේ තුළ දැන් අර පරණයව මතකක් නෑ. දැන් අපි දැක්ක පවුගේ කාලි මොනවා වුනත් පිංහතුනේ කවුරු ඒවා කවුරු කරත් පිරිත් කියනකොට පිරිත් පැන්ටිකක් එහෙනකොට මේවට ගරහන බනින දෙක එක දේශපාලන කෝනවලින් වෙන්න පුළුවන්. මේවත් එක්ක බොහෝ වෙලාවට මිනිස්සු කොච්චර පව් කරගන්න අකුසල් කරගන්න පිරිසා අපිට සමාජය තුළ දකින්න ලැබෙන. තිය නිසා පින්වතුනේ හිතට එකඟව අවංකව ඔබ ගුණධර්ම තුළ පිහිටලා ඔබේ ආරක්ෂාව ධර්මයනුත් ආරක්ෂාව හදාගන්න ගම රෝගයකදි මතකතියාගන්න. ඒ රෝගයෙන් වලකින්න නං කළ යුතු වෛද්‍යවරුන්ගේ උපදෙස් ඒ ආරක්ෂණ ක්‍රමතියෙන්. බුදුරජාණන් වහන්සගේ ධර්මී පැහැදිලිව බුදුහාන්දුරුව පෙනම් මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා සබ්භාසව සූත්‍රයේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න නම් ආශ්‍රව ප්‍රහාණය කරන කෙනා සමහර අවස්ථා තියෙනවා ඒවා මග හැරල යන්න ඕන. තැන්ගොන්න බුදුහාන්දුරුව පෙන්න්නනවා තනි අලිය ඉන්න පාරක් තියෙන. මේ අලිය ඉන්න තනි පාරේ. කෙනෙක් කියන ඔය පාරි අලිය ඉන්නවා යන්න එපා. එයා කියන නෑ මං පිරිත් කියාගෙන යන්නේ. මං රතන සූත්‍ර කියාගෙන යන මට ගහ අලියෙක් නෑ කියල යනවා. දැන් අලිය ගැහුවොත් කවුද වැරදි රතන සූට්‍රිද වැරදි. බුදුහාන්දුරුද වැරදි. ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රම. ඊළඟට කටු සහිත මාර්ග කවරු හරි කියන මේකේ කටු වලවල් තියෙනවා. මේකේ මොනහරි අනතුරු තියන මේ පාරය යන්න එපා. ඊළඟට උල් තියෙනවා කටු තියෙනවා බොරුවලවල් කපල තියෙනවා කෙනෙක් කියන නෑ මං වැටෙන්නෑ මං මේ හරියට මේ පන්සිල් සමාදන් වෙලා මං උදෙත් පන්සිල් ගත්තා මං පිරිත් කියන කෙනෙක් මං ගෙදර තුන්සූට්‍ර කියන කෙනෙක් මට කරදරයක් වෙන්න නෑ කියල යනවා. ගිහින් අනතුරේ වැටුනොත් බුදු හාන්දුරන මේ වැරදි. ඒ නිසා ඒව මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මය වෙනම කොටසක් තිනවා සබ්භාසව සූත්‍රය අනතුරු සහිත තැන් මගහරින් මගහැරීමෙන් ප්‍රහාණය කරන්න. ඒ වගේ මේ වසංගතයේදී ප්‍රධාන වසයෙන් මතකතියාගන්න ඔබ ඔබේ ආරක්ෂා මේ ලෝකයේ තුළ වෛද්‍යවරු මේ හැමෝම මේ ගැන පර්යේෂණ කරන සියලු දෙනාම දැනුන්දීලා තියෙනවා
මේ වෛරස් එක බලෙන් ඇවිල්ලා ඔබේ ඇඟට රිංගනවනේ මේ ඔබ ගෙදර ඉන්නකොට කොහේ අද තියෙන වෛරස් එකක් ඇවිල්ලා දොරෙන් ඇවිල්ලා ජනේලෙන් ඇවිල්ලා ඔබේ කොහෙන් හරි ඇඟට රිංග ගන්නව නෙමේ. ඒ නිසා ඔබ එලියට යනකොට නිවසින් එලියට යනකොට ඔබේ මුහුණු ආවරණය මුකාවරණ පැළඳ ගන්න එක. නිතර අත්සෝදනයක විසබීජනාසක භාවිතා කළත් පිරිසිදු කරගන්න එක. මේ වගේ ඒ රෝගෙන් ආරක්ෂාවෙන ක්‍රම තියෙනවා. ඒවා ඔබ අනුගමනය කරන්න නැතුව ඔබ පිරිට්ටිකක් විතරක් කියලා පිරිත්දාල ලෙඩේ හැදුනට පස්සේ පිරිතට බැල්ල වැඩක් නෑ. එනිසා මතකතයක් පිරිත් කියන්න පිරිත කියන්න තුනුරුවන්ගේ ආශිර්වාද. හැබැයි ඒ ආශිර්වාදයක් එක්කම ඔබ නිවරදි සෞඛ්‍ය පුරුදු පිළිපදී. දැන් හිතන්න බුදු හාන්දුරුව ලෙඩ වුණාද නැද්ද. බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා එහනම් අපි ලෙඩ නොවන්න විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේටත් හිසේ කැක්කුමක් ඇති වුණ. බුදු හාදුරන්ටත් කොන්ද අමාරුවක් තිබිල තිනක බුද්ධ දේශනාවල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩිනකොට. උන්වහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙනකොට මාරාන්තික බඩේ අමාරුවක් වැලතුනාකි. බඩේ අමාරු වේදනා එක සාමාන්‍ය බඩයම මාරාන්තික බඩේ අමාරුවක් කියල මහා පරණිබ්භාන සූට්‍ර පෙන්න්න. අවසානි බුදුහාන්දුරු පිරිනිවන් පාන වඩින ගමන කලන්තෙ හැදෙනවා කීප වතාව. ආනන්ද කලන්තේ පිපාසයි. ඉක්මනට ආසනයක් පනවන්න කියන. අපිට ඒ වගේ දේශනා ගොඩක හම්බෙනවා. බුදුහාදුරන්ට ධර්මී පාලින් කැන ලෝහිත පක්කන්දිකාරෝගේ ලේත් සමඟ බඩේලියගයා කියන පිරිනිවන් පාන වඩින ගමන කීප වතාව. එතකොට ලේත් සමග යනෝකයන් උන්වහන්සගේ බඩවැල්වල තුවාල හැදිල තියෙනවා නේද. ඒ නිසාන ලේ යන්නේ. එතකොට අපිට පේනවා දැන් සාරිපුත්ත හාන්දුරු ප්‍රඥාවන්තයන්ගෙන් අක්ටයි. උන්වහන්සේටත් කර්මජ රෝගයක් හැටියට බඩය අමාරුවක් තිබ්බ. විටිං විට බලවත් වුණ සාරිපුත්ත හාන්දුරු පිරිනිවන් පානකොට ඒ රෝග වැඩි වෙලා ලේ වමන යනවා ලේ බඩේලියන. චුන්ද හාන්දුරු තමයි උපස්ථාන කරේ. එහෙනම් අපිට පේනවා බුදුහාන්දුරන්ගේ ශාසනී රහතන් වහන්සේ ලෙඩවුන් නැද්ද. ලෙඩ වෙලාම පිරිනිවන් පෑ පෝතිගත්ති සාන්දුරු එක ගාතාවාහල රහත් වෙන්න පින තිබුණට මුළු ඇගේම තුවාල දාලා ඒ තුවාල පැසවල සැරව ගලල කොච්චර දුක්වින්දද. ඒ නිසා මතකතියාගන්න අපි කවුරුත් දරාගෙන ඉන්න ලෙඩවෙන කයක් ජරාවට පත්වෙන ශරීරයක්. මේ බුදුහාන්දුරුවට ලෙඩවුනාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේල. ඔය අතරින් සසර ඒකා සංකයේ කල්ප ලක්ෂයක්. මහා ගුණපුරලා කල්ප ලක්ෂයක් පුරාම විවරණාරගෙන නිරෝගි සම්පත්තිය වෙනුවෙන්ම පින්කරගෙන ඇවිල්ලා කිසිම ලෙඩක් නැතුව හිටිය බක්කුල මහරහතන් වහන්සේ විතරයි අවුරුදු 160 මේ ශාසනයටම උන්වහන්සේ විතරයි එක මහා ආශ්චර්ය. හැබැයි අනිත් සියලු දෙනා ලෙඩ වුණ. ඒ නිසා පිංහතුනේ බුදුහාමුදුරුව පවා ලෙඩ වුණාට පස්සේ භික්‍ෂූන් වහන්සේලාට බෙහෙත් නියම කරලා තියෙන. විනය පිටක සඳහන් වෙනවා බේසජ්ජක් කන්දකි කියල වෙනම බෙහෙත් ලෙඩවලට ඒ ලෙඩරෝගවට බුදුහාදුරු නියම කරපු බෙහෙත් වරග සඳහන් කොටසක්. බුදුහාමුදුරුවන්ටත් වෛද්‍යවරයෙක් පින්කරගෙන පෙරුම්පුරාගෙනාව ජීවක. ඒ නිසා මතකතියාගන්න ලෙඩක් වුණොත් බෙහෙත් ගන්න එකට පිරිත් කියල විතරක් නතරවෙන්න එපා. ලෙඩේට බෙහෙත් ගන්න. වෛද්‍යවරු කියන වෛද්‍ය පුරුදු පිළිපදේ. මේ රෝගයෙන් ආරක්ෂාවෙන් ඔබ උපරිම ඔබේ ආරක්ෂාව ඔබ හදාගන්න. හැබැයි ඒ අතරතුර ඔබ හැමදාම දැන්වත් පන්සිල් රකින්න හරියට. නිතර ගෙදර බුදුන් ඇඳලා ගෙදර තුන් සූට්‍ර කැන තුන් සූට්‍ර කැන හරි බලවත්. දේශන අතර ආශිර්වාදය ආරක්ෂාව සියල්ල ලැබන හැබැයි ඒක ලැබෙන්නේ ඔබ උතුම් සීලේක පිහිටලාන්න. ඒ නිසා ඒ ධර්මය ආරක්ෂාවත් හදාගන්න. ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවන් රටාව තුළ ආරක්ෂාවත් හදාගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින් මේ හැම දෙයක්ම එක්ක අන්න ඔබට මේ රෝගෙන් ආරක්ෂාවෙන්න්න පුළුවන්කම තියෙන. තියනිසා පින්වතුනේ රතන සූත්‍ර මහා බලවත් දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥාපීටි දේශනාව. රතන සූත්‍ර ගැන ගාථාවෙන් ගාථාව බෝන තරං අහල ඇති. එදා බුදුහාදුරන්ගේ කාලේ විශාලා මහනුවර අපේ බුදු හාන්දුරු පහළ වෙන්න කලින් තමයි විශාලා මහනුවරෝයි ප්‍රශ්නය හටගත්. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල්ම කාලෙ දෙවනි අවුරුද්ධ තමයි විශාලා මහනුවරට වැඩම කරලා රතන සූට්‍ර දේශනා කරන්න. ඒ වෙනකොට මේ රෝගයේ විශාල වසයෙන් පැතිරිලා වසංගතය ඒත් එක්ක දුරුභීක්ෂය ඒත් එක්ක
අමනුස්්‍යයන් නගරේ අරක්ගෙන. රෝග දුර්භික් සාමනුස්්‍ය කියන තුම්බියෙන් මුළු නගරේම අසරණ භාවයට පත්වෙලා. මිනිස්සු තැන් තැන්වල පාරවල්වල වැටිලා මැරිලා හේම කුණුවෙලා යන. කවුරුඩ් ලංවෙන් නැමකද මේ රෝගෙ පැතිරෙන නිසා. ඒ වසංගත කියන පැතිරිලා යන. බෝ වෙනවා. මුත ශරීරයකින් පවා එක පැතිරෙන පුළ ඒ නිසා තමයි අද පවා ඔබ දන්නවා එවැනි රෝගී අද බලන්න මේ රෝගී වැළඳුනාට පස්සේ කෙනෙක් මිය ගිය පාංසකූලයක් තියන්න. ගෙදරකට ගෙනහල තමන්ගේ මියගේ ඥාතියා වෙනුවෙන් අවසං කටයුතු කරන්න. අඩුගාන ඕගේ මූුණ බලල ඒ වගේ කටයුත් අවසං ගෞරවයක් දක්වන්න. ඒ කිසි දෙයක් කරන්න පුළුවන්කමක් නෑ. ඉක්මනින් ගිහිල්ල පුච්චලා ඔහු ඇඳගෙන හිටපු ඇඳුම් මේ සියල් පුළුස්සල. ඔබ දකිනවා ඒ විදිහට ඒ කටයුතු අවසන් කරන්න මේ රෝගේ පැතිරීමේ අවධානමක් තියෙන නිසා. ඉති ඒ නිසා විශාලා මහනුවර පවා මේ රෝග වේගෙන් පැතිරුණ මිනිස්සු තැන් තැන්වල මැරිල්ලක් කුණු වෙලා යන. තවත් රෝග පැතිරෙනවා. මේ මලකුණුවල දුර්ගන්ධ පැතිරෙනකොට අමනුස්්‍යයෝ නගර අරක් ගත්ත. මිනිස්සු ගෙවල්වල බයෙන් තැති ගැනීමෙන් විශාල පිරිසක් අසරණ වෙලා රෝගී වෙලා. ඒ වෙලාවෙ තමයි බුදු හාමුදුරු වැඩම කරලා රතන සූත්‍රයේ බුදුගුණ දහම්ගුණ සඟගුණ ඇතුළ සත්‍යක්‍රියාවක්තිය. ඒ බුදුගුණ සත්‍යක්‍රියාව දහම්ගුණ සත්‍යක්‍රියාව සඟගුණ සත්‍යක්‍රියා බලයෙන් පිරිත් පැන් එකක් ගංගානංගගෙන් පැන් එකක් අරගෙන පෙරලා බුදු හාදුරන්ගේ පාත්‍රයට අධිෂ්ඨාන කරලා. ආනන්ද හාදුරන්ට තුන ආනන්ද නගරයට පිරිත් පැන්හෙන්. ඒ පිරිත් පැන් ඉහිනකොට නගර හිටපු අමනුස්්‍යයන් සීසීකට දුවන්න ගත්ත කිය. එතකොට අපිට නොපෙනෙන පැත්තක්කේ. අමනුස්්‍යය දුවප එකක් හරි අමනුස්්‍යයෝ මිනිස්සු අතහැල්ලා ගියා කියලා හරි පිරිත් පැන් හිනකොට ඒක මිනිස්සුන්ට පේන්නේ. හැබැයි බුදු හාන්දුරුව දකිනවා. බුදු හාන්දුරුවන් සංඝයා පිරිවරාගෙන නගරයට වැඩම කරලා සිරිපතුල තියෙනකොට බුද්ධ අධිෂ්ඨානයෙන් නියගේ දුරුවෙලා එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලුනා කියලා දේශනාව අටුවාව තියෙනවා. මල් වැස්සක් පොද වැස්සක් පිටිවැස්සක් මේ විදියට මහා වැසි ඇදහැලිලා නගර පිරිසිදු භාවයට පත් වුණ. පවිත්‍රත්වයට පත් වුණ. මේ පිරිතේ ධර්මය මහා ආශිර්වාදයක් තියෙන හැබැයි ඒක ලබන්න නම් ඔබත් ඒ ධර්මය තුළ පිහිට දැම් බලන්න අපි අපේ රටේ දළදා මාලිගාවේ පෙරහැරට පෙර දළදා වහන්සේ වඩම්මනකොට මහා වැසි වැදහැලිල නගර පිරිසිදෙනවා. ඒ අදටත් අපි දකින ආශ්චර්ය. ඒවගේ අපේ රටේ පව අතීතයේ නියග දුර්භික්ෂ ඇතිවෙච්ච වෙලාවල් රජවර උතුම් සීලේක පිහිටලා ගුණධර්මෝල පිහිටල සත්‍යක්‍රියා කර. ඒ වගේ අපිට පේන වරුවන් වැලි මහා සෑයි සත්‍යක්‍රියා කළ තින අතීත රජවරු රටේ නියග දුර්භික්ෂ ඇතිවෙච්ච වෙලාවල්වල. ඒ නිසා විපත් පීඩා කරදර ලෝකෙ කවදත් එන්න පුළුව. ඒ කරදර විපත් එනකොට ඒවැන් ආරක්ෂාවෙන්න නම් ඔබ ඒ කටයුතු ගුණ ධර්මවල පිහිටල ධර්මය පිහිටල පිරිතේ ආශිර්වාදය ලබාගන්නවා වගේ මේ සෞඛ්‍ය පුරුදු ඒ සියල්ල පිළිපදේ. ඉතින් බුදුහාන්දුරුව එදා විශාලා මහනුවර නගරයට වැඩම කරලා. ඒ රතන සූට දේශනාව දේශනා කරද්දි කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් අහසි පිරිලා ඉතිරිලා ඒ බුද්ධ ආඥාව ධර්මය ආඥාව සංඝ ආඥාව පිළිගත්ත කිය. රතන සූත්‍රයේ පළවෙනි දෙවනි ගාථා දෙකෙන් තියෙන්නේ දෙවියන්ට ආරාධනා කරලා. බුදුහාන්දුරුව දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මනුස්ස වර්ගයා ගැන මෛත්‍රී සිත ඇති කරග. මෙත්තං කරෝත මානුසියා පජාය. දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ක තප්ප මත්තා. මේ මිනිස්සුන්ග දවල් රෑ දෙකේම මේ මනුස්්‍යයන් ගැන මෛත්‍රේසිත ඇතිකරගෙන මේ නගරවාසී මේ මනුස්්‍යයන් ආරක්ෂා කරන්න කියලා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව මේ නගරවාසීන්ටත් ලබා දෙන්න කියලා බුදු හාමුදුරුව රතන සූට දේශනා කරන්න. ඒ දේශනාවේ හැම ගාථාවක මෙතනින් පස්සෙ තියෙන බුදුගුණ දහංගුණ සඟගුණ ඇතුළ සත්‍යක්‍රියා. තිය නිසා පෙංහතුනී භාවනාවක් හැටියට ගත්තා. බුද්ධානුස්සතිය දම්මානුස්සතිය සංගානුස්සතිය මේ කියන අනුස්සති භාවනා වඩන්න පුළුවන් මෙන්න මේ ගාථාවේ තියෙන අර්ථය තේරුම් ගැනීම තුළ. ඒ වගේම ආශිර්වාදයක් හැටියට විශාල ආශිර්වාදයක් රැකවරණය. තිය නිසා මේ වසංගතය පැතිරීගෙන යන කාලේ අපි දන්න අපේ රටේ මේ වෙනකොට නොයෙක් ප්‍රදේශවලින් අපිට හිතාගන්න බැරි විදිහට මේ වසංගතය ව්‍යාප්ත වේගෙන යනවා. නමුත් රටක් වසයෙන් ගත්ත මේක වහල තිබ්ල දැම් බොහෝ දෙනෙක් මේක වහන්න
ඒ තුළ කොච්චරනං පිරිසක් පීඩාවට පත් මිනිස්සු ගෙවල් වහගෙන හිටිය කියලා කවුරුත් මිනිස්සු කැමති ගෙදරටලා ඉන්න කවුරු අඩිගෙනල්ලා එහෙම සල්ලි දීලා කන්න දෙන්න එහෙම පුළුවන්කමක්නෑ කොච්චර මිනිස්සු පීඩාවට පත්වෙනවා. යමක්කමක් තියෙන යම් හැකියාවක් තියෙන පිරිසක් විතරක් කාල බීල ජීවත්තේ. ඒ අතර අහිංසක මිනිස්සු ලක්ෂ ගානක් මිනිස්සු කන්නවත් නැතු. මේ ප්‍රශ්නයනකොට මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්නයනකොට සෞඛ්‍ය පුරුදු අමතකවේ. දැන් ඔබ හිතන්න දරුවන්ට කන්න නැතුව ගෙදර අඩනකොට ළමයින්ට කන්න දෙයක් නැත්නම් ගෙවල්වල මිනිස්සු දුක්විදිනකොට වේල් දෙක තුනක් කන්න නැතුව ළමයි අඩනකොට ලෙඩේ හැදුනත් කමක් නෑ කිය අම්මලා කොහෙන් හරි එලියට ගිහිල්ලා කොහෙන් හරි කඩේකට හරි ගිහිල්ලා කඩේ පිළිකන්නෙන් හරි ගිහිල්ලා කොහෙන් හරි කෑමටිකක් හොයාගන්න එලියට යනවා කොච්චර යන්න එපා කිව්වත්. ඒ නිසා මතක තියාගන්න මෙතනදී අපි හැමෝම අපිට පේනවා ලෝකෙ දියුණුම රටවල් පවා මුලදි වහල උත්සාහ කර අඩුගානේ බැරිම තැන ඒ රටවල් විවෘත්ත කරා. තමන්ගේ ආරක්ෂාව හදාගෙන ඒ මුකාවරණ පැළඳගෙන නිතර අත්සෝදන්න පිරිසිදුවෙන් ආරක්ෂාවෙන් රෝගෙන් ආරක්ෂාව වෙන ගම ඔබ ඉදිනිදා කටයුතු කරගන්න කෙලෙතින් ඒ නිසා අපිට අනාගති අපි දන්නේ නෑ මොන වගේ විපත් තව එන්න මේ වසංගතය විතරක් නෙමේ භූමි කම්පායනවා. නායාම් වෙනවා විශාල ජල ගැලීම් වෙනවා මුහුදුගොඩ ගැලීගෙන මේක තමයි ලෝකෙ ස්භාවය. ලෝකෙම තියෙන්නේ දුකක් මත විපත් ගොඩක් මත අප්‍රමාදීවෙන්. ඒ නිසා අප්‍රමාදීව ගුණධර්ම පුරන් අන්නේ නිසයි බුදුරු පහළ වෙලා අපිට පෙනල දෙන්නේ මේ භයානක සංසාරය මිදන්න මහන්සි ගන්න මේක දුකක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු පළවෙනිම දේ තමයි දුක්කාරය සත මේ ආරය සත්‍යයක් ඉපදීමම දුකක්. ඉපදිච්ච නිසානේද මේ සියලු දුක්ග හැටවලට මේ මිනිස්සු විදින්නේ. ලෙඩවීම දුකක් වයසට යාම දුකක් සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන් සමඟ එකතුවීම කැමතිදේ නොලැබීම මරණය ඕනමේද දැම්මේ අපි අත්දකින්නේ. ඒ නිසා මේ සියල්ලත් එක්ක මේ ගැඹුරු ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරය යථාර්ථය තේරුම් අරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න අදහසින් අවංකව තිසරණ සහිත පන්සිල් සමාදන්වේ. කර්ම කරම්ඵල විශ්වාසය ඇති කරගන්න ලෞකික සම්මාධිට්්‍ය ඇති කරගන්න. අන්න එතකොටයි ඔබට ධර්මය පිහිට ආශිර්වාද ලැබෙන්. ඔබ පිරිත් කියන්නංවාරේ පිරිත් කියලා. ඔබ තුළ පන්සිල්වත් සමාදන් වෙලා ගුණධර්මයක් රකින්න තරන්වත් එහෙම උනන්දුවක් කෝමනාවක් නැතුව. එක්ක සමහරුන්ට පිරිත් කියන්නත් කම්මැලි පිරිත් පටියක් දාලා පටියෙන් ලැබෙයි කියලා හිතන. අන්නේ නිසා මේ වැරදි අඩුපාඩු හදාගන්න දැන්වත් හැදෙන් ධර්මී ආරක්ෂාවත් ඔබේ ජීවිතයට ඇති කරගන්න ති ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද කරනවා.